සම්මා සම්බුදු සරණයි. අද සඳුදා දිනය දිවියට අත්වැලක් අපි ඔබට මේ ආකාරයෙන් සමීප කරන්නේ ජීවිතයේ එදිනෙදා අපි ගත කරද්දී අපිට විවිධ වූ අභියෝගවලට මුහුණ දෙන්නට ලැබෙනවා. ඒ එක් අභියෝග උතුම් ශ්‍රී සද්ධර්මයේ මඟ පෙන්වීම අනුව ප්‍රායෝගිකව හැඩගස්වා ගැනීමට අවශ්‍ය කරන මාර්ගෝපදේශනයයි දිවියට අත්වැලක් තුලින් ලබා දෙන්නේ. එනිසා වෙන අපි ඔබට ආරාධනා කරනවා අද දවසේදීත් දිවියට අත්වැලක් සමගින් එකතු වන්නට. අද දවසේදීත් අපට මඟ පෙන්වන්නේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි පාද නමස්කාර පූර්වකව පිළිගනිමු. අද දවසේදී දිවියට අත්වැලක් වෙනුවෙන් වැඩමවා වදාළ කුඹුක ශ්‍රී වජිරඥාන ධර්ම නිකේතනයේ ගරු අනුශාසක මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය අවසරයි රාජකීය පඬිතු පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද ස්වාමින් වහන්සේ පාද නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. ඔබේ හිතමිතුරන් හමු වුණු වෙලාවල් වලදී ඔබ ප්‍රශ්න කිරීම කරනවා. ඒ වගේම හිතමිතුරන්ගේ ප්‍රශ්න වලට ඔබ උත්තර දීමත් සිදු කරනවා. අද අපි කතා කරන්න යන්නේ ප්‍රශ්න කිරීම සහ උත්තර දීම කියන කාරණාව සම්බන්ධයෙන්. බොහෝ වෙලාවට අපේ එදිනෙදා ජීවිතයේදී සමහර ප්‍රශ්න වලට උත්තර දෙන්න බොහෝ දෙනා මැලිකමක් දක්වනවා. ඒ වගේම විවෘතව උත්තර දක්වන පිරිසකුත් ඉන්නවා. ප්‍රශ්න අහද්දිත් එහෙමයි. අපේ හාමුදුරුවනේ අද අපි සූදානම් වෙන්නේ ඊටාම මේ කාරණාව පැහැදිලි කරගන්න. අපි එදිනෙදා ජීවිතයේදී කෙනෙක්ව හම්බුනහම අහනවා. වයස කීයද? විවාහ වෙලාද ඉන්නේ? දරුවෝ ඉන්නවද? අපේ සාමාන්‍ය සමාජ ව්‍යවහාරයේ තියෙන මේ වගේ ප්‍රශ්න කෙනෙක්ගෙන් අහන්න එපා කියලා අපේ හාමුදුරුවනේ. මේ කාරණාව ගැන අපි පැහැදිලි කිරීමක් කරමු. මේ අන් අය ගැන වදවීම. එක පැත්තකින් මේ ප්‍රශ්න අහන එකේ අරමුණ හොඳ පැත්තක තියෙන්නට පුළුවන් අපේ හාමුදුරුවනේ. ඇත්තෙන්ම මේ අන් අය ගැන වදවීම හොඳ දෙයක්ද නරක දෙයක්ද? ප්‍රථම කොට ජයමග රූපවාහිනිය ඔස්සේ දිවියට අත්වැලක් වැඩසටහන මෙහෙයවන චිත්‍රාංග ඔබතුමාටත් ඒ වගේම මේ වැඩසටහන හා සම්බන්ධව සිටින රටවැසි ලෝවැසි සියලු දෙනාටත් තුන්රුවනේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. අද දිවියට අත්වැලක් වැඩසටහන ඔස්සේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න ඇසීම සහ ඒවාට පිළිතුරු දීම කියන කාරණාව පිළිබඳව. ප්‍රශ්න අහනකොටත් එතන සදාචාරාත්මක ස්වභාවයක් තිබිය යුතුයි. ඒ වගේම ප්‍රශ්නවලට උත්තර දෙනකොටත් එතන සදාචාරාත්මක ස්වභාවයක් තිබිය යුතුයි. දැන් චිත්‍රාංග කියන විදියට ඇත්තටම කෙනෙකුගේ වයස ඒ වගේම විවාහ වෙලාද නැද්ද කියන කාරණාව, දරුවෝ ඉන්නවද නැද්ද කියන කාරණාව, රස්සාව මොකක්ද, මේ වගේ ප්‍රශ්න මං හිතන්නේ බටහිර රටවල් වල නම් අහන්න අකමැතිම ප්‍රශ්න හැටියට හඳුන්වනවා. කවුරුත් ඒ ප්‍රශ්න කාගෙන්වත් අහන්නේ නැහැ. එක පැත්තකින් කල්පනා කරනකොට චිත්‍රාංග මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. එක පැත්තකින් මේ ප්‍රශ්න අහන්න සුදුසු අය ඉන්නවා. ඒ වගේ මේ ප්‍රශ්න අහන්න අවශ්‍ය නැති අය ඉන්නවා. දැන් ඇත්තටම ගත්තොත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවගෙන් විවාහ වෙන්නේ නැද්ද කියලා අහන ප්‍රශ්නය ගැටලුවක් නැහැ. සමීප කෙනෙක් ඒ වගේ ගැටලුවක් ඒ වගේ ප්‍රශ්නයක් විමසුවාට වරදක් නැහැ. එනමුත් සමහර මිනිස්සු පුරුදු වෙලා තියෙනවා මගතොටේදී හමු වෙන හැම කෙනෙකුගෙන්ම ඔය ප්‍රශ්න අහන්න. ඒක සදාචාරාත්මක ස්වභාවයක් ඒ තුල පේන්නේ නැහැ. වයස අහන එක, ඊළඟට විවාහ වෙලාද නැද්ද කියලා අහන එක, ඒ වගේ ප්‍රශ්න යම්කිසි කෙනෙකුට මනසට පීඩාකාරී ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. යම්කිසි කෙනෙක් උත්තර දෙන්න මැලිකමක් දක්වන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි හැම වෙලාවකම කරන්න ඕන
හැම කෙනෙකුගේම හිත් සුවපත් වෙන විදියට කිසිම කෙනෙක් අපහසුතාවයට පත් වෙන්නේ නැති වෙන විදියට අපි වචන භාවිතා කිරීම. ඉතින් ඒ අනුව කල්පනා කරනකොට චිත්‍රාංග කියන එකේදී වයස විවාහ වෙලාද නැද්ද දරුවෝ ඉන්නවද නැද්ද කියන එක තව කෙනෙකුට සමහරකට ඒ අහන ප්‍රශ්නයට උත්තර දෙන එකම පීඩාකාරී කාරණාවක් බවට පත්වේවි. ඉතින් ඒ නිසා හොඳම දේ තමයි Tamanට අවශ්‍ය නැත්නම් ඒ කාරණා ඒවා විමසීම නොකළ යුතුයි. හැබැයි දරුවන්ගේ දෙමව්පියෝ වෙන්න පුළුවන් සමීප අය වෙන්න පුළුවන් ඒ අයට ඒ ප්‍රශ්නවලට දෙන උත්තර අත්‍යවශ්‍ය නම් ඒ වගේ ප්‍රශ්නයක් ඒ වගේ කෙනෙක් ඇහුවට කිසිම වරදක් නැහැ. එහෙමයි අපේ හාමුදුරනේ. ප්‍රශ්න යොමු කළ යුතු පාර්ශව නිසියාකාරව හඳුනා ගන්නට අවශ්‍ය කරන ප්‍රවේශය අපේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. අපේ හාමුදුරනේ මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙද්දී බොහෝ දෙනා විවෘතව පිළිතුරු දෙන ස්වභාවයක් තියෙනවා. කෙනෙක්ගෙන් විවාහ වෙලාද කියලා ඇහුවොත් විවාහ වෙලාද නැද්ද කියන කාරණාවේදී විවෘතව පිළිතුරු දෙනවා. දරුවෝ නැද්ද ඉන්නවද කියන කාරණාවේදී විවෘතව පිළිතුරු දෙනවා. ඒ වගේම තවත් පිරිසක් ඒකට මැලිකමක් දක්වනවා. මේ බොහෝ දෙනා විවෘතව පිළිතුරු දීමේදී හිතනවා අපිට අදාළ නැහැ මේ తত্ত্বය මම මේකට නොබියව උත්තර දෙනවා කියන කාරණාව. මේ පිළිතුරු දීම සම්බන්ධයෙන් අපි පැහැදිලි කිරීමක් කරමු අපේ හාමුදුරුවනේ. ඇත්තටම යම් කෙනෙක් අහන ප්‍රශ්නයකට විවෘතව කෙලින්ම උත්තර දෙනවා කියන එකේ වරදක් නැහැ. ඒක තමන්ගේ ආත්ම ශක්තිය. හැබැයි එහෙම උත්තර දීලා ඊට පස්සේ තමන්ට අපහසුතාවයකට පත් වෙනවා නම් ඒකත් විඳ දරා ගන්න තමන් පුරුදු වෙන්න ඕන. දැන් සමහර උදවිය යම් කෙනෙක් ඇහුවොත් ප්‍රශ්නයක් ඒකට උත්තරේ බය නැතුව දෙනවා. හැබැයි බය නැතුව උත්තරේ දුන්නට ඒ උත්තරේ නිසාම තමන්ට කරදරයක් එන්න පුළුවන්. අන්න ඒ නිසා විවෘත වීම හොඳයි. විවෘත වෙන්න ඕන. විවෘත වුණාට උත්තර දිය යුතු ප්‍රශ්නයක්ද නොදිය යුතු ප්‍රශ්නයක්ද කියන එක ගැන තමන් කල්පනා කරන්න වෙනවා. එතකොට බුද්ධිමත්ව විවෘතව උත්තර දෙනවා කියලා අහන ඔක්කොටම උත්තර දෙන්න ඕනේ නැහැ. බුදුහාමුදුරුවෝවත් එහෙම දුන්නේ නැහැ. නිහඬ වෙන්න ඕන තැනදී බුදුහාමුදුරුවෝ නිහඬ වුණා. එතකොට සමහර විට චිත්‍රාංග කෙනෙක් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ අහනකොටම Tamanට තේරුම් ගන්න පුළුවන් මේකේන ඇයි මේ ප්‍රශ්නේ අහන්නේ කියලා. ඒක නොතේරෙනව නෙවෙයි. කෙනෙක් ප්‍රශ්න අහගෙන යනකොට මේ වගේ ප්‍රශ්න මේකේන අහන්නේ ඇයි කියන එකේ පිළිබඳව යම්කිසි ඉඟියක් එනවා. ඒ ඉඟිය තේරුම් අරගෙන එතනින් එහාට ඒ විස්තර නොකිය යුතුයි. දැන් අද ගොඩාක් වෙලාවකට වෙන්නේ ඔය අමාරු වැටෙන්න ප්‍රධාන හේතුව මොනවද? සමහර වෙලාවට ප්‍රශ්න අහනකොට Tamanට අර ඉංගිය තේරෙන්නේ නැහැ. මෙයා මේ ඇයි අහන්නේ? දැන් ඔය මනෝවිද්‍යාත්මකව ගත්තාම දැන් කෙනෙක් තව කෙනෙක්ව වරදට පොළඹවා ගැනීම සඳහා ප්‍රශ්න අහනවා. හරි? එතකොට ඒ ප්‍රශ්නය තුලම දකින්න පුළුවන් වෙන්න ඕන, දකින්න බුද්ධියක් තියෙන්න ඕන. මේ ප්‍රශ්නය තුල මෙයාගේ හිතේ එක්ක රාගයක් ඇති වෙලා තියෙනවා. එහෙම නැත්නම් ද්වේෂයක් ඇති වෙලා තියෙනවා. අන්න ඒ වගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ගියොත් එතනින් එහාට තමන්ටම කරදරයකට අතවැනුමක් කරා වෙනවා. ඉතින් ඒ නිසා විවෘතව උත්තර දෙනවා කියලා හැම එකටම උත්තර දෙන්න යන්න ඕනේ නැහැ. දැන් මේ තරුණ සමාජය තුල ජීවත් වෙන ගොඩාක් දෙනෙක් ඔය වගේ පටලැවිලි වලටපත් වෙන්නේ අහන ප්‍රශ්න වලට විවෘතව උත්තර දෙන්න ගිහිල්ලා. ප්‍රශ්නයක් කෙනෙක් අහනකොට දැන් ඇත්තටම ප්‍රශ්න අහනවා නෙවෙයි ප්‍රශ්න ලියලෙවනවනේ. දැන් අද සමාජයට කතා කළොත් දැන් මගතොටේදීනේ ප්‍රශ්න කතා කරන්නේ අහන්නේ. කොහෙද යන්නේ? ඔයාගේ නම මොකද්ද? ඔයාගේ වයස කීයද කියලා දැන් ගොඩක් වෙලාවට වෙන්නේ අහනවා නෙවෙයි අර ලියලා යවනවා. එතකොට ඒ ලියලා එවන ප්‍රශ්නවලට අපි කොහොමද සැලසුම් කරගන්නේ මේකෙම මොකක් නිසාද මේක අහන්නේ කියන එක ගැන Tamanට බුද්ධියක් තියෙන්න ඕන. දැන් රාත්‍රී කාලෙදී ඔයා මොකද කරන්නේ? මම දැන් නිදියන්නේ වෙලේ ඉන්නේ. තනියමද ඉන්නේ?
අන්න එහෙම ප්‍රශ්නයක් අහපු ගමන් Tamanට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ චිත්‍රාංග මේ ඉන්නේ හොඳ නැති වැඩකට. හරි? ඒක තේරෙන්නේ නැතුව විවෘත උත්තර දෙනවා කියලා යන්න ගියොත් ඒ මිනිස්සු තමයි අමාරු වැටිලා තියෙන්නේ. එතකොට බොරු කියන්නත් නෙවෙයි ඇත්ත කියන්න ඕන. එනමුත් ඒ ඇත්තෙන් Tamanටත් අනුන්ටත් හානි වෙනවා නම් ඒ ඇත්ත පවා නොකිය යුතුයි. එහෙමයි. අපි හඳුනන්නේ දැන් මේ ඔබ වහන්සේලා කිව්වා මේ බොරු කියන්නත් හොඳ නැහැ, ඇත්ත කියන්නත් ඕන. දැන් මේ කාරණාවත් විශේෂයෙන් පැහැදිලි කර ගැනීම අවශ්‍යයි. ඒ කියන්නේ අපි මේ මුසාවාදා කියන ශික්ෂාපදයක් ආරක්ෂා කරගෙන උත්තර දීම. දැන් මේ උත්තර දීමේදී අපි හඳුනන්නේ තව පැත්තක් තියෙනවා කෙනෙක්ගේ හිත රිදවන්නේ නැතිව. මේ කාරණාවලට උත්තර මග හරින ක්‍රමවේදය. සූක්ෂමව උත්තර මග හරින්න මොන වගේ ක්‍රමවේදද අනුගමනය කරන්නට ඕන? දැන් මෙහෙමයි. අර මුලින් කතා කරපු විදියට මේ බොරු කියන්නත් හොඳ නැහැ. ඇත්ත උනත් කිව යුතු නැති තැන් තියෙනවා. ඒ වෙලාවේදී නිහඬ විය යුතුයි කියලා කියනකොට එතනට පාවිච්චි කරන්න පුළුවන් වටිනා ක්‍රමවේදයක් තමයි සම්‍යක් ප්‍රයෝගයක් ඉදිරිපත් කිරීම. සම්‍යක් ප්‍රයෝග. සම්‍යක් ප්‍රයෝග කියලා කියන්නේ චිත්‍රාංග බොරු නෙවෙයි. හරි? බොරු නෙවෙයි ප්‍රශ්නයට බුද්ධිමත්ව ඒකේනා බලාපොරොත්තු නොවන තාලේ උත්තරයක් දීම. හැබැයි ඇත්ත. දැන් හොඳ උදාහරණ තියෙනවා මේ ශාසන ඉතිහාසයෙන් අපිට ගන්න පුළුවන් උත්තර තියෙනවා. ඔය මේක හාමුදුරු නමක් භාවනා කර කර ඉන්නකොට මේ රාජපුරුෂයෝ හොරෙක් පන්නගෙන එනවා මරන්න. ඉතින් හොරා හාමුදුරු ඉස්සරහ දුවගෙන යනවා. හාමුදුරු දැක්කා. මේ හොරා දුවනවා. රාජපුරුෂයෝ පිටිපස්සෙන් එන බව හාමුදුරු දැනගත්තා. දැන් මේ හොරෙක් අල්ලන්න රාජපුරුෂයෝ පන්නනවා. හොරා යනවා දැක්කා. දැක්ක ගමන් හාමුදුරුවෝ භාවනා කරන එක නවත්තලා සක්මන් කරන්න පටන් ගත්තා. රාජපුරුෂය ඇවිල්ලා මේ හාමුදුරුවන්ගෙන් අහනවා චිත්‍රාංග හාමුදුරුවනේ මෙතනින් හොරෙක් පැනලා ගියාද? සක්මන් කර කර ඉන්නකොට නම් ගියේ නෑ කියලා උත්තර දුන්නා. හරි? මම සක්මන් කර කර ඉන්නකොට නම් ගියේ නෑ. දැන් බොරු නෙවෙයිනේ. හොරා එතනින් ගිහිල්ලා තියෙන්නේ හාමුදුරුවෝ භාවනා කරනකොට. එතකොට භාවනා කරන එක නැවැත්තුවා සක්මන් කරන්න පටන් ගත්තා. සක්මන කරන අතරේ ගියේ නෑ කිව්වා. මොකද ඒකට හේතුව? බොරුත් නෙවෙයි ඇත්ත කිව්වේ අර කෙනාගේ ජීවිතයට හානියක් වෙන්න පුළුවන් නිසා. එතකොට අන්න ඒ වගේ උත්තරවලට කියන සම්‍යක් ප්‍රයෝග කියලා. හරි? අර ඇඳ යට රිංගලා ඉන්නකොට ඇඳ උඩ නන්නේ කිව්වේ. එතකොට දැන් අපි හිතමු කෙනෙක් දුවගෙන ඇවිල්ලා මගේ කාමරේට රිංග ගන්නවා. හඳුරන්නේ මාව මරන්න එනවා කට්ටිය. දැන් ඒ මරණ කට්ටිය එනවා. ඇවිල්ලා මගෙන් අහනවා හඳුරන්නේ මිනිහෙක් ආවද? ඔව් ඉන්නවා මේ ඉන්නේ කාමරේ. දැන් මං ඇත්තනේ කියන්නේ. දැන් මගේ ඇත්ත කොච්චර හානි කරද? කෙනෙකුට ජීවිතයක් නැති වෙන්න හේතුවක් ඒ ඇත්ත. සහ කෙනෙක් මිනිමරුවේ බවට පත් වෙන්න හේතුවක්. එතකොට එතනදී අපි ඇත්ත කිව්වොත් ඒ ඇත්තෙන් ලොකු හානියක් වෙන්න පුළුවන් නිසා බොරු කියන්නත් බෑ. සම්‍යක් ප්‍රයෝගයක් පාවිච්චි කරනවා. හැබැයි චිත්‍රාංග මේක හරි ප්‍රවේශමෙන් තේරුම් ගන්න ඕන. අපේ සමාජයේ සමහරු අර කියන්නේ ගිහි සමාජයේ වචන කිව්වොත් පට්ටපල් බොරු. පට්ටපල් බොරු කියලා සම්‍යක් ප්‍රයෝග නාමයෙන් හඳුන්වන මිනිස්සු ගොඩාක් ඉන්නවා. එතකොට අපි තේරුම් ගන්න ඕන මේ බොරුවමයි සම්‍යක් ප්‍රයෝගය සහ බොරුව කියන්නේ මොකක්ද කියන එක හරියට හඳුනා ගන්න ඕන. සම්‍යක් ප්‍රයෝගයක් එන්න යම්කිසි ප්‍රඥාවක් තියෙන්නත් ඕන. එතකොට දැන් බොරු කියන්නත් බෑ ඇත්ත කියන්නත් බැරි නම් ඒ වෙලාවේ සම්‍යක් ප්‍රයෝගයක් වෙලා. තනියමද ඉන්නේ කියලා අහනකොට මම වැඩක ඉන්නේ. එතනින් එහාට ඒ කෙනා එන්නේ නැහැ. ඒ වගේ උත්තරයක් දුන්නාම ඒ කෙනා එතනින් එහාට තමන්ගේ මනසේ රාගය අවුස්සගෙන එන්නේ නැහැ.
එතකොට විවෘතව උත්තර නොදිය යුතු තැන්වලදී සම්‍ය ඇත්ත කියා ගන්නත් බැරි වෙන තැන්වලදී සම්‍ය ප්‍රයෝග පාවිච්චි කරන්න. ප්‍රශ්න සහ පිළිතුරු දීම ගැන කතා බහ කරන්නේ අපෙන් අහනවා අපිට අපහසුතාවයට පත්වෙන ප්‍රශ්න. ඒ ප්‍රශ්න වලට උත්තර දෙද්දී සම්‍ය ප්‍රයෝග භාවිතා කරමින් ඒ ප්‍රශ්න නිසි පරිදි කළමනාකරණය කර ගැනීම අප මේ දක්වා කතා බහ කරා. අපි හඳුරන්නේ මේ ප්‍රශ්න සහ පිළිතුරු දීම ගැන කතා කරද්දී උත්තර දෙන්නත් කලින් නැත්නම් ප්‍රශ්න අහන්නත් කලින් උත්තර දෙන අය ගැනත් අපිට අපේ සමාජයේ දකින්නට ලැබෙනවා. සමහර කලාවට Taman ඉදිරියේදී කරන්න ඉන්න දේවල් ගැන අඟවනවා. හෙට කරන්න තියෙන දෙයක් අද කියන්නත් එපා කියලා අපේ සමාජයේ ව්‍යවහාරයකුත් තියෙනවා. මේ ප්‍රශ්න අහන්නත් කලින් ප්‍රශ්න කරන්නත් කලින් උත්තර දෙන එක නැත්නම් ඒ උත්තර අඟවන එක ගැන අපේ හඳුරන්නේ අපි පැහැදිලි කිරීමක් කරමු. ඇත්තටම දෙයක් කරන්න කලින් කියන එක සුදුසුද නැද්ද කියන එක පිළිබඳව විවිධ මත තියෙනවා. සාමාන්‍යයෙන් කියන දේ කරන දේ කියන චරිතයක් වෙන්න කියලා තමයි බුදුහාඳුරෝ දේශනා කළේ. ඒ කියන්නේ හොඳ දේවල්. නරක දේවල් කියන්නත් එපා කරන්නත් එපා. නරක. එතකොට යහපත් දෙයක් කරන්න ඉස්සෙල්ලා කිව්වට චිත්‍රාංගී ඒකේ වරදක් නැහැ. හරි? කරලා ඉවර වෙලා කිව්වට ප්‍රශ්නිකුත් නැහැ. කරන ගමන් කිව්වට ගැටලුවකුත් නැහැ. තමන් අර කෙනෙක් අහන්නත් ඉස්සෙල්ලා උත්තර දෙනවා කියන ප්‍රශ්නේදී සමහරක් විට තම තමන්ගේ මනසේ ස්වභාවය හඳුන ගන්න ඕන මුලින්ම. මම ඇයි මේ කාරණාව මේ මනුස්සයට කියන්නේ? සමහරක් විට ඒ කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මහා වටින අදහසක් වෙන්න පුළුවන්. දැන් අපි හිතමු තමන් කරපු පින්කමත් තව කෙනෙකුට ප්‍රකාශ කිරීමෙන් ඒ අහන කෙනාගේ හිතේ පින ඇති කරවන්න පුළුවන්. ඒ පින ඇති කරවීම තමන්ටත් පින්කමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පින් දීමත් පින්කමක්, පින් අනුමෝදන් වීමත් පින්කමක්, පින්කම් කිරීමත් පින්කමක්. හරි? එතකොට දැන් තමන් තව කෙනෙකුට තමන් කරපු හොඳ දෙයක් හරි තමන් කරන් ඉන්න හොඳ දෙයක් හරි කියන්නේ සමහරක් විට අනේ මේ මං කියන දේ අහලා මම ධර්ම දේශනාවක් සංවිධානය කරන්න යන්නේ, මම පිරිත් දේශනාවක් සංවිධානය කරන්න යන්නේ, මම සිල් සමාදන් වෙන්න යන්නේ. ඒ කෙනා ඒ ප්‍රකාශය කරන්නේ අනිත් කෙනාගේ හිතත් සුවපත් කිරීමේ අදහසින්. ඒ අදහසින් නම් චිත්‍රාංග ඒ ප්‍රකාශයේ වරදක් නැහැ. හැබැයි තමන්ගේ හිතේ තියෙනවා නම් මම මේක ප්‍රකාශ කළාම ලෝකයා මට හොඳට සලකයි. ඔය ගොඩක් වෙලාවට දේශපාලඥයෝ කරන්නේ අපි බලයට ආපු ගමන් මෙන්න මේ දේ කරනවා ශාසනය වෙනුවෙන්. එතකොට එතන තියෙන බලාපොරොත්තු සමරකට ඡන්දය වෙන්න පුළුවන්. බලය ගන්න වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ පටු අරමුණු මූලික කරගෙන දෙයක් කියනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ කියන එකේම නෙවෙයි ප්‍රශ්නය තියෙන්නේ, කියන්නේ මොන මට්ටමේ ඉඳගෙනද කියන එකයි. අහන එක නෙවෙයි ප්‍රශ්නය, අහන්නේ මොන තැන ඉඳගෙනද කියන එක. කෙනෙකුට චිත්‍රාංග පින්කමක් ගැන කියනකොට කෙනෙක් පින පෝෂණය කරගන්නවා. අනේ සාදු සාදු මේ කොච්චර හොඳ පින්කමක්ද මේ කරන්න කියලා. තව කෙනෙක්ට ඒ විදියටම පින්කම කිව්වහම එයා හිතන්න පුළුවන් මෙයා මේ කර කිය දුවනවා. අපේ නම දිනා ගන්න ඔය කියන්නේ. එතකොට ඒ දෙන්න පින ගත්ත විදි දෙකක්. එතකොට මේක සිතවිලිත් එක්ක සම්බන්ධයි. ප්‍රශ්නයක් අහනකොට, ප්‍රශ්නෙකට උත්තර දෙනකොට, දෙයක් කියනකොට, ඒ කියන දේ අහනකොට තම තමන්ගේ සිතවිලි වල ස්වභාවය අනුව තමයි මිනිස්සු ග්‍රහණය කරන්නේ. ඒ නිසා හැමෝම පිරිසිදු සිතින්නම් දෙයක් කියන්නේ, පිරිසිදු සිතින්නම් දෙයක් අහන්නේ, ඒකේ කිසිම වරදක් වෙන්නේ නැහැ. අපිරිසිදු සිතකින් නම් හොඳ දෙයක් හෝ කියන්නේ, අපිරිසිදු සිතින් නම් හොඳ දෙයක් හෝ අහන්නේ, එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා හිත හදා ගන්න ඕන ඔක්කොටම ඉස්සල්ලා. අපි හඳුරන්නේ දැන් මේ කාරණාව හා සම්බන්ධවම අපේ සමාජයේ තවත් තියෙනවානේ මේ
තමන්ගේ ඉදිරි සැලසුම් ගැන දේවල් කතා බහ කරද්දි කියන්න එපා. අපි කියනවා මේ ඇස් සහ කටහා වුණත් වදින්න පුළුවන්. දැන් මේ තමන් කවුරුත් ප්‍රශ්නයක් අහලා නෙමෙයි. හැබැයි තමන් මෙන්න මේ දේවල් කරන්න ඉන්නවා. හැබැයි සමාජයේම කියනවා මේ දේවල් කියන්න යන්න එපා. මේ ඇස් සහ කටහා වගේ දේවල් වදින්න පුළුවන් කියලා අපේ හාමුදුරුවෝ. මේ පිළිබඳව තත් පැහැදිලි කිරීමක් කරා. ඇත්තටම චිත්‍රාංගේ ඒකේ ඇත්තකුත් තියෙනවා. ඇස්වහ කටවහ කෙසේ වෙතත් අපි ඒක පැත්තකින් තියමුකෝ. හරි? ඇස්වහ කටවහ ඉතින් වදින්නත් පුළුවන්, නොවදින්නත් පුළුවන්. තමන්ගේ උනන්දුව තියනවා නම්, උත්සාහය තියනවා නම්, වීරිය තියනවා නම් ශක්තිමත් යන්නත් පුළුවන්. ඒක පැත්තකින් තියමු. තමන් කරන්න යන හොඳ දෙයක්. තමන්ගේ ජීවිතේ දියුණුව පිණිස හේතු වෙන යමක් කල්තියා කියනකොට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. සමාජයේ ජීවත් වෙන හැමෝම අපට ආශිර්වාද කරන්නේ නැහැ චිත්‍රාංග. හරි? අපි කොච්චර හොඳට හිටියත් සමහර පිරිසක් ඉන්නවා අපිව දකින්නකොට ඒ ඇත්තන්ගේ හිතේ ඊර්ෂ්‍යාව මතුවෙනවා. ඒක සාමාන්‍ය ස්වභාවයක්. හරි? සාමාන්‍යයෙන් කෙනෙක්ට තව කෙනෙකුගේ දියුණුවක් දකින්නකොට මේ ඇති වෙන ස්වභාවයක් ඊර්ෂ්‍යාව කියන්නේ. ඒක මට නම් ඊර්ෂ්‍යාව නැහැ කියලා කියනවනේ ඒක බොරුවක්. පෘථග්ජනයෝ අතරේ. හරි? ඊර්ෂ්‍යාව එනවා. ඒ එන ඊර්ෂ්‍යාව පාලනය කර ගැනීම හෝ නොකර ගැනීම අනුව තමයි වෙනස තීරණය කරන්නේ. හරි? එතකොට දැන් සමහර මිනිස්සු ඉන්නව චිත්‍රාංග ඊර්ෂ්‍යාවක් එනවා තමයි. දැන් අපි සමහරක් විට ඊර්ෂ්‍යාව ඇති කරවන්නම සමහර දේවල් කියනවානේ. ඈ ඔන්න ඕව තමයි නොකල යුතු වෙන්නේ. ලොකු හානි ඇති කරනව ඊට පස්සේ. සමහරු කියනවා මේ අපි හිතමු දෙන්නේ පොඩ්ඩක් රණ්ඩු වෙලා වගේ තරහ වෙලා වගේ ඉන්නවා නම් අරයව තව අවුස්සන්න ගිහිල්ලා කියන ඊර්ෂ්‍යාව ඇති කරනවා, වර්ධනය කරනවා, ගිනි තියනවා. එතකොට මොකද වෙන්නේ? අර ඊර්ෂ්‍යාව පාලනය කරන්න පුළුවන් කෙනා කල්පනා කරනවා මම මොකටද මේ ඊර්ෂ්‍යාව කරන්නේ? මේක කරලා තේරුමක් නැහැ. ඒ නිසා හොඳම දේ තමයි ඒ කෙනා ගියපු තැනට මමත් පුළුවන් නම් යන්න උනන්දු වෙන්න ඕන. නැත්නම් ඒ කෙනාට ආශිර්වාද කරන්න ඕන. මට ඒ தත්ත්වයට යන්න බැරි වෙලා තියෙනවා නම් බැරි වෙන්න සමහරක් විට සසරේ දෝෂ වෙන්න පුළුවන්. ඒ නිසා මම මොකටද ඉස්සරහට තවත් මේ කර්මයේ දෝෂ එකතු කරගන්නේ? ඒ නිසා මම හදවතින්ම මෙයාට ආශිර්වාද කරනවා කියලා ධර්මානුකූලව ඊර්ෂ්‍යාවේ තියෙන බරපතලකම තේරුම් ගත්ත අය එහෙම මුකුත් කරන්නේ නැහැ, පැත්තකට වෙනවා. හැබැයි හැමෝම චිත්‍රාංග බණ දන්නේ නැහැ. බණ දැනගත්තත් හැමෝම මේක තේරුම් ගන්නෑ. එතකොට සමහරක් විට ඊර්ෂ්‍යා කරන අයගේ දැඩි ප්‍රහාරවලට ලක් වෙන්න පුළුවන්. ඔය එකනේ චිත්‍රාංග රට යනකොට එහෙම වීසා එක හම්බෙනකන් විශ්වාස නැති කිසි කෙනෙකුට කියන්න එපා කියන්නේ. ඊර්ෂ්‍යාවක් තියෙනවා නම් මනසේ මම කිසි කෙනෙකුට වැරද්දක් කරලා නැහැ. ඒක මම දන්න කෙනෙක්. හැබැයි මගේ දියුණුව මම රට යනවා කියන එක ගැන තව කෙනෙක් අකමැත්තෙන් ඉන්නවා. ඒ අකමැත්තෙන් ඉන්න කෙනා සමහරක් විට බොරු තොරතුරක් දෙන්න පුළුවන්. මේ කෙනා මෙහෙම කෙනෙක්, මේ කෙනා මේ වගේ වැඩ කරන කෙනෙක්. ඉතින් අර ඒ වගේ සමහරක් විට යම්කිසි තැනකට බලපෑමක් කළොත් ඒ බලපෑම Tamanට වදින්න පුළුවන්. ඒ නිසා සාමාන්‍යයෙන් දෙයක් දැන් අපි හිතමු ඒ වගේ යම්කිසි තීන්දුවක් තීරණයක් ගන්න යනවා නම් ඒක නොකියා හරියට සනාත වන තෙක් නිහඬව ඉන්න එක වඩාත් හොඳයි කියලා මම මතක් කරනවා. මොකද හැමෝම එක වගේ නෑ. අපි උත්සාහ නොකළ යුතුයි තව කෙනෙකුගේ ඊර්ෂ්‍යාව වර්ධනය කරන එක. ඊර්ෂ්‍යාව පෝෂණය නොකර ඉන්න මහන්සි ගන්න ඕන. අපි ලොකුකම් පෙන්වන තරමටම අපිටත් හොඳ නැහැ, අනිත් අයට හොඳත් නැහැ. අනිත් කෙනාත් ඊර්ෂ්‍යාව ඇති කරගන්න. ඉතින් ඒ නිසා දෙයක් කරන්න ඉස්සෙල්ලා කියනවා කියන එක ගැනත් පරිස්සම් වෙන්න ඕන. හොඳ දෙයක් පින්කමක් කිව්වට කමක් නැහැ. ඒක අහන කෙනා අනුව තීරණය වෙන්නේ, කියන කෙනා අනුව තමයි ඒකේ හොඳ නරක තීරණය වෙන්නේ. හැබැයි සාමාන්‍යයෙන් තමන්ගේ ජීවිතයේ තීන්දුව තීරණ ගන්නකොට ටිකක් ප්‍රවේශම් විය යුතුයි.
ප්‍රශ්න ඇසීම, ඒ වගේ මේවාට උත්තර දීම, ඊළඟට ප්‍රශ්න අහන්නත් කලින් උත්තර දීම, තමන්ගේ ඉදිරි දේවල් අනිත් අයට හැඟවීම මේ කරුණු කාරණා ගැන අපි කතා බහ කරේ. අපි හාමුදුරනේ අපි එදිනෙදා ජීවිතයේදී එකිනෙකාගෙන් ප්‍රශ්න අහන්නේ සමහරක් වෙලාවට හිතවත්කම් පවත්වා ගන්න. සමහරක් වෙලාවට කන ගමන් ඉන්නවා නම් කෙනෙක් අහනවා අපි කනවද කියලා අහනවා. සමහර නාන ගමන් ඉන්නවා නම් කෙනෙක් අහනවා නානවද කියලා. මේ එතකොට දැන් මේවට පිළිතුරු දෙද්දි ඔව් කියන පිරිසකුත් ඉන්නවා. ඒ වගේම තව පිරිසක් නිකන් අභියෝගයට වගේ ප්‍රශ්න කරන්න උත්තර දෙන්නත් පුළුවන්. පේන්නේ නැද්ද නානවද කියලා. අපි හඳුරන්නේ මේ සමාජයේ යහපත් සම්බන්ධතා ගොඩනැගීමේදී ප්‍රශ්න ඇසීම සහ පිළිතුරු දීම කාරණාව කොහොමද අපි එකිනෙකා නිසියාකාරව කල්පනාකරණය කරගන්නේ? ඇත්තටම දැන් නානව දැක දැක නානවද කියලා ප්‍රශ්නය අහන එක ගැන මේ සාමාන්‍යයෙන් දකිනකොට ඒක අදාළ නෑ. ඒ කියන්නේ ඒක හොඳටම පේනවා. නමුත් ඒ ප්‍රශ්නේ අහන්නේ ඒ කෙනා ඒ ප්‍රශ්නෙට උත්තරේ නොදැන නෙවෙයිනේ. එතකොට ඒ කෙනා සමග සුහදත්වයේ ගොඩනගා ගන්න නේද? ඊළඟට කතා කරන්න. අන්න ඒ හැඟීමෙන් තමයි ඒ ප්‍රශ්නේ අහන්නේ. ඒකට මේ මෝඩ විදියට ඇයි පේන්නේ නැද්ද කියලා අහන එක නෙවෙයි. ඔව් මේ නාන ගමන් ඉන්නේ. අර ඒ වගේ ඒ අහන කෙනාගේ හිතත් රිදෙන්නේ නැහැ. එයාත් දන්නවා මේක නොදැන අහනව නෙවෙයි. මල්ලක් අරගෙන යනකොට කඩේ යනවාද කියලා අහනවා. බණ ගෙදරද යන්නේ කියලා අහනවා. දැන් වටාත් අරගෙන යනකොට හඳුරු බණකටද යන්නේ කියලා අහනවා. වටාත් අරගෙන මේ මගුල් ගෙදර යන්නේ නැහනේ. ඒ වගේ ඒ අහන්නේ සුහදත්වය නිසා. එතකොට ඒකට අපි උත්තරේ නොදී නිකන් ඒ ප්‍රශ්නේ අහපු කෙනාව විහිළුවකට ලක් කිරීම සුදුසු නැහැ. ඉතින් ඒක නිසා අපි ප්‍රශ්නේ අහන කෙනාගේ හිත රිදෙන්නේ නැති වෙන විදිහේ උත්තර ඒ වගේ වෙලාවකදී ලබා දිය යුතුයි. ගොඩක් දෙනෙක් පේන දේ පිළිබඳව ප්‍රශ්න අහනවා ඒ විදිහට. ඉතින් ඒක ගැන තරහ ගන්න දෙයක් නැහැ. ඇයි පේන්නේ නැද්ද අරවා මේවා කියන්න දෙයක් නැහැ. ඒකට බොහොම ලස්සන උත්තරයක් දුන්නාම ඒ ප්‍රශ්නය දුරදිග යන්නේ නැහැ. ඊළඟ කාරණාව තමයි අපි හැම වෙලාවෙම හිතන්න ඕන චිත්‍රාංග මේ ප්‍රශ්නයක් අහනකොට ඒ ප්‍රශ්නය අහන්න ඒ ප්‍රශ්නය තුල තියෙන්න ඕන මේ අර්ථ සම්පන්න බව. ආවට ගියාට ප්‍රශ්න අහන්න හොඳ නැහැ. බුදුහාමුදුරුවන්ගේ දේශනාවට අනුව ප්‍රශ්න උනත් අහන්න ඕන වෙලාවල් තියෙනවා. හරි? අහන්න ඕන වෙලාව ඒක හඳුනා ගන්න ඕන. වෙලාව හඳුනන්නේ නැතුව ප්‍රශ්න අහන්න ගියොත් ගැටලුවක්. එතකොට ප්‍රශ්නයක් අහනකොට අහන්න වෙලාවක් තියෙනවා. දැන් බණ යන අතරතුරදී ප්‍රශ්න අහන්න බෑනේ. එක්ක ධර්ම දේශන අවසන් වුණාට පස්සේ පුළුවන් ප්‍රශ්නයක් නගන්න. දේශනයක් යන අතරතුර ප්‍රශ්න අහන්න බෑ. ධර්ම සංවාදය සාකච්ඡාවක් අතරේ පුළුවන්. නමුත් ධර්ම දේශනාවක් යනකොට ප්‍රශ්න අහන්න බෑ. එතකොට අහගෙන ඉන්න ඕන. අහලා ඉවර වෙලා තමයි ප්‍රශ්න අහන්න ඕන. එතකොට ප්‍රශ්නයක් අහනකොට අහන්න වෙලාවක් තියෙනවා. ඊළඟට ඒ ප්‍රශ්නය අහනකොට චිත්‍රාංග ඒ ප්‍රශ්නය මේ මෘදු මොලොක් විදියට අහන්න ඕන. මෘදු මොලොක් විදියට. ඊළඟට ඒ ප්‍රශ්නය අහන එකේ අර්ථ සම්පන්න බවක් තියෙන්න ඕන. ඒ ප්‍රශ්නයට උත්තරේ දැන ගැනීමෙන් ඒ අහන කෙනාට යම්කිසි අර්ථයක් තියෙන්න ඕන. කියන කෙනාට අර්ථයක් තියෙන්න ඕන. නේද? ඒ වගේම ප්‍රශ්නයක් අහනකොට ඒ ප්‍රශ්නය තුළ මෛත්‍රී සහගත ස්වභාවයක් තියෙන්න ඕන. ඔන්න ඔය අංග ටික නැත්තම් ඒ ප්‍රශ්නය තරම් සුබ නැහැ. ඒ නිසා මේ උත්තර දෙනකොටත් ඒ වගේම තමයි. සමහරු බොහොම ලස්සනට ප්‍රශ්න අහනවා උත්තර දෙන්නේ කනට ගහලා. එහෙම බෑ. උත්තර දෙනකොටත් ඒ උත්තර දෙන්න වෙලාවල් තියෙනවා. ඒකේ ස්වභාවයක් තියෙනවා. ඒ උත්තරේ තර්ථ සහිත වෙන්න ඕන. මෛත්‍රී සාගත උත්තර දෙන්න ඕන. අන්න ඒ අංග වලින් උත්තර දෙන්නේ නැත්නම්
ප්‍රශ්න අහන්නේ නැත්නම් එතන ලොකු ගැටුම් ඇති වෙනවා. තව පැතිකඩකට ගියාම දැන් කෙනෙක් කියයි හාමුදුරනේ වැරදිකාරයෙකුගෙන් ප්‍රශ්නයක් අහනකොට දැන් මොකක් හරි වරදක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහනකොට තදින් අහන්න වෙනවා. සමහර වෙලාවට පොලිසියට ගෙනිච්චයින් පස්සේ ලොකු දඬුවම් දීලා අහන්න වෙනවා. ඒක ගැන මොකක්ද දරන අදහස කියලා අහයි. යම් කිසි කෙනෙක් වැරදිකාරයෙක් බවට පත් වෙනවා නම් ඒ පිළිබඳව ඒ කෙනා නිසියාකාර උත්තර දෙන්නේ නැත්තම් ඒ පිළිබඳව නීතිය විසින් ඒ ගත යුතු ක්‍රියාමාර්ග ගන්නට ඕන. මොකද ඒක අයිතියක් තියෙනවා. ඒකේ හිතකර ස්වභාවයක් තියෙනවා සමාජයට. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. අපිට මේ පුද්ගල වශයෙන් හිත අහිත කියලා කියනකොට චිත්‍රාංග දැන් වැරදි වැඩ කරපු කෙනෙක්ව ඒකේ නිදහස් කරන්න උත්තර දෙන්න බෑ. හරි? එතකොට මේ වැරදිකාරයෙක් නම් ඒ කෙනා වැරදි කියන එක හොඳටම දන්නවා නම් ඒ වැරද්ද පිළිබඳව කතා කරන්න වෙනවා. ඒ කෙනාව මේ නෑ යා මේක කරලා නෑ කියලා කියන්න බෑ. හරි? එතකොට ඒ සඳහා අපි ඇත්ත කියන්න වෙනවා. එතකොට ඒක අපි හිතමු දැන් ඔන්න කෙනෙක් මරනවා කෙනෙක්ව. අපි දකිනවා මෙහෙම මරනවා. දැන් අපි හිතනවා දැන් මෙයාව මැරුවා කියලා මං කිව්වොත් මෙයා හිරේ යනවානේ. මෙයාට අහිතක් නෙවෙන්නේ. ඒ නිසා මං ඒක කියන්න හොඳ නැහැ. ඒක වැරදි. මොකද වැරදිකාරයෙක්. එතකොට ඒ කෙනාට නීතියෙන් දඬුවම් දිය යුතුයි. ඇයි දඬුවම වැදගත් වෙන්නේ? සමාජයට ඒක වටිනවා. පුද්ගල වශයෙන් නෙවෙයි. එතකොට සමාජයේ වශයෙන්. හරි? එතකොට අපි බොහොම බුද්ධිමත්ව තීන්දුව తీරන ගත යුතුයි. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්න අහනකොටත් ප්‍රශ්න වලට උත්තර දෙනකොටත් සුදුසු කාලය මොකක්ද? ඊළඟට අහන්න ඕන විදිය, උත්තර දෙන්න ඕන විදිය, ඉවසීම මේ හැම එකක්ම පරිපූර්ණ වුණොත් තමයි ලස්සන සංවාදයක් බවට පත් වෙන්නේ. ප්‍රශ්න සහ මේ උත්තර දීම ගැන කතා බහ කරද්දී අපේ හාමුදුරුවනේ මේ ප්‍රශ්න වාචිකව නැත්නම් ශබ්දය නැගෙන පරිදි අහන්නත් පුළුවන් ඒවට උත්තර දෙන්නත් පුළුවන්. අපි දැන් සාමාන්‍යයෙන් අපේ සමාජයේ තියෙන එක. හැබැයි අපේ මේ භාව වලින් ප්‍රශ්න අහන අවස්ථා තියෙනවා. ඒ වගේම සමහර කලාවට අපේ දෙමව්පියෝ ප්‍රශ්න අහලා අපේ මේ මූණ ඉරියව් වලින්ම අපේ උත්තරය මොකක්ද කියලා දෙමව්පියෝ අඳුන ගන්නවා. මේ වගේ හැකියාවකුත් තියෙනවා අපේ හාමුදුරුවනේ. මේ කරුණු කාරණාවන් ගැන අපි හම්දුනේ පැහැදිලි කිරීමකට ප්‍රවේශයක් ගොඩනගා ගන්න. ඇත්තටම චිත්‍රාංග හිතේ තියෙන ස්වභාවය එළියට එන මාධ්‍ය දෙකක් තියෙනවා. එකක් තමයි කය, අනිත් එක වචනය. හිතේ ස්වභාවය. හිතේ තියෙන ස්වභාවය මේ ශරීරයේ දිහා බලනකොට කියන්න පුළුවන් හිතේ හැටි කොහොමද කියන්නේ. අංග ලක්ෂණ විද්‍යාව කියලා වෙනම තියෙනවා. හරියටම හරි හැබැයි. මෝනේ S2 මේ ශරීරය උඩ ඉඳලා පල්ලෙහාට බලලා ඉවරලා කියන්න පුළුවන් මෙයාගේ හිතේ හැටි කොහොමද කියලා. ඒ කියන්නේ මේ සිතිවිලි වලට අනුව මේ ශරීරය වෙනස් වෙනවා. දැන් බලන්න මේ රසවත් කැම පිඟානක් දකින්නකොට චිත්‍රාංග මූණ වෙනස් වෙනවා. ඒක දැනෙනවා. ඊර්ෂියාවක් එනකොට මේ මූණු තද වෙනවා. හරි? ඒක දැනෙනවා. ඒක අනිත් කෙනාට පේන්න ගන්නවා. රාගය වැඩි වෙනකොට ඒකෙත් තියෙනවා. ද්වේෂය වැඩි වෙනකොට ඒකෙත් තියෙනවා. එතකොට මේ මූණු දකින්නකොට කියන්න පුළුවන් මේ කෙනාගේ අදහස මොකක්ද කියලා. ඒ කියන්නේ මෝනෙන් පෙන්눔 කරන ස්වභාවයක් තියෙනවා. සමහර අයට පුළුවන්කම තියෙන හිතේ තියෙන එකක් හැබැයි මූණෙන් තව එකක් පෙන්වන්න. අනේ අය තමයි භයානක. එතකොට ඇතුළේ එකක් එළියට පේනවා තව එකක්. එයා දන්නවා මෙන්න මේ එන්නේ මගේ ඊර්ෂියාවේ ස්වභාවය මේක මං ටක් ගාලා අයින් කරගන්න ඕන. ඉතින් එයා දක්ෂයි අයින් කරගන්න. එයාගේ ඊර්ෂියාව තියෙන හිතේ හැබැයි ලස්සනට hina වෙනවා. ඒක නම් හඳුනා ගන්න බෑ. ඒ නිසා තමයි බුදුහාමුදුරු දේශනා කළේ බොහෝ කාලයක් ඇසුරු කිරීමෙන්ද
මිනිස්සෙක් හඳුනා ගන්න බෑ. මේ මූණෙන් ඇඟපතෙන් ඇවිදින විදියෙන් කතා කරන විදියෙන් මිනිස්සෙක් හරියටම හඳුනන්න බෑ. කාලයක් ගත කළත් අමාරුයි. හොඳම දේ තමයි එදිනෙදා තමන් බුද්ධිමත්ව මිනිසුන් ආශ්‍රය කිරීම. සැකයකින් යන්නත් බෑ, බුද්ධිමත් වෙන්න ඕන. ඔය කොසල් මහරජතුමා සත්ත්වජටිල සූත්‍රේ කොසල් මහරජතුමා බුදුහාමුදුරුවෝ හම්බෙලා ඉන්න වෙලාවේ මේ පාරේ යනවා නිගණ්ඨයෝ ජටිලයෝ අචේලකයෝ ඒ වගේ මේ අන්‍යාගමික ශාස්ත්‍රවරු මේ අන්‍ය තීර්ථකයෝ. කොසල් රජතුමා මොකද කළේ? බොහොම ඉක්මනින් දුවගෙන ගිහිල්ලා මේ යන ජටිලයන්ට අචේලකයන්ට නිගණ්ඨයන්ට වැඳ කියනවා මම තමයි කොසල් රජතුමා. මම තමයි කොසල් රජතුමා. ඉතින් වඳිනවා. බුදුහාඳුරු මෙහි ඉඳලා බලාගෙන ඉන්නවා. කොසල් රජතුමා ගිහිල්ලා වඳිනවා. ඒ ඔක්කොම ගියාට පස්සේ ආයේ කොසල් රජතුමා ආව බුදුහාමුදුර ළඟට. ආවට පස්සේ බුදුහාමුදුර ඇහුවා මහරජ මොකෝ අර යනවා දැක්ක ගමන් ගිහිල්ලා වැන්දේ. අනේ බුදුහාමුදුරනේ මේ එතන රහත් වෙච්ච අය එහෙම ඉන්නවා හිඳලා තියෙනවා. ඒ නිසයි මං ගිහින් වැන්දේ. ඒ වෙලාවේ බුදුහාමුදුර දේශනා කළා නවන්න රූපේන නරෝ සුජානෝ. විගතාව. ඒ කියන්නේ මේ මහරජ කෙනෙක් දැක්ක පළියට කියන්න බෑ රහත්ද කියලා. හරි? ඒ කෙනාව ආශ්‍රය කරනකොට දීර්ඝ කාලයක් ආශ්‍රය කරලත් සමහරකට හඳුනා ගන්න බෑ. එතකොට මේ සමාජ ජීවත් වෙන හැම කෙනෙක්වම හරියටම හඳුනන්න බොහෝ කාලයක් යනවා. බොහෝ කාලයක්. ළමා කාල, තරුණ කාල, මහලු කාල මේ කාල තුනේ සමහරකට මැරණකම් අඳුන ගන්න බෑ සමහර මිනිස්සු. හරි වෙනස්. එක එක গুপ্তයි කියන සමහර අය. හිතා ගන්න බෑ. ඉතින් ඒ නිසා ඒ හිතා ගන්න බැරි ලක්ෂණ ඒ කෙනාටම බාර දීලා තමන් ප්‍රවේශමෙන් තමන් බුද්ධිමත්ව හැසිරීම තමයි කළ යුතු කාර්ය බවට පත් වෙන්නේ. අපිට හරියටම අනිත් කෙනෙක් මෙන්න මෙහෙමයි කියලා කියන්න බෑ. හැමෝම අවිශ්වාස කරලා යන්නත් බෑ. ඒ මොනොත් අපි මානසික ලෙඩ බවට පත් වෙනවා. හැබැයි අනිවාර්යයෙන්ම තේරුම් ගන්න ඕන කා කෙරෙහි විශ්වාසයක් ගොඩනගා ගත්තත් මේ හැම කෙනෙක්ම විශ්වාසයේ ඊළඟ මොහොතේදී සිඳ බිඳ දැනිය හැක. අම්මා තාත්තා උනත් එහෙමයි. කාවද විශ්වාස මේ ලෝකේ? මට මාවවත් විශ්වාස නැතුව චිත්‍රාංග මං කොහොමද අනිත් කෙනෙක් විශ්වාස කරන්නේ? මට මාවවත් විශ්වාස නැහැ. නේ? මගේ ඇස් දෙක ගැන මට විශ්වාසයක් නැහැ. මගේ කකුල් දෙක ගැන මගේ අත් දෙක ගැන මට විශ්වාසයක් නැහැ. ඊළඟ මොහොත වෙනකොට මොකක් හරි නහරක් පුපුරලා ගියොත් ඔය ඔක්කොම අක්‍රිය වෙන්න පුළුවන්. ඊළඟට මගේ සිතවිලි මට විශ්වාසත් නැහැනේ. අපි හැමෝම ඉන්නේ එතනනේ. අදටත් හොඳට ඉන්නවා තමයි චිත්‍රාංග. හෙට මොකක් වේද කියලා කාටද කියන්න පුළුවන්? අවුරුදු 40 50 හොඳට ගිහිල්ලා එනගත්ත මිනිස්සු ඉන්නවා. නරක ආශ්‍රවවලට වැටිලා. හොඳට ඉඳලා සිල් සමාදන් වෙන්න ගිහිල්ලා බණ අහන්න ගිහිල්ලා භාවනා කරන්න ගිහිල්ලා එහෙම ගිහිල්ලත් අන්තිමේදී වැරදි පාරවල් වලට ගිහිල්ලා ජීවිත විනාශ කරගත්ත මිනිස්සු ඉන්නවා. එතකොට මට මංවත් විශ්වාස නැත්තම් මම කොහොමද ලෝකේ අවිශ්වාස කරන්නේ? ඒ නිසා කොහොමත් විශ්වාසය කියන එක ගොඩ නැගෙන්න පුළුවන්. ඒක ගොඩ නැගෙයි. හැබැයි මතක තියාගන්න ඕනෑම කෙනෙක් ඒ විශ්වාසය කඩලා දාන්න පුළුවන් ඕනෑම වෙලාවක. අම්මා වෙන්නත් පුළුවන්, තාත්තා වෙන්නත් පුළුවන්, දරුවෝ වෙන්නත් පුළුවන්, නෝනා මහත්තයා වෙන්නත් පුළුවන්, යාළුවෝ වෙන්නත් පුළුවන්. අම්මලා ඉන්නවා එකපාරටම දන්නෙත් නැහැ වෙන මිනිසෙක් එක ගිහිල්ලා. මහා විශ්වාසය ගොඩ නගාගෙන හිටිය මේ මගේ අම්මනේ මාව දාලා යන්න එකක් නැහැ. නමුත් ගියා. සමහර තාත්තලා නේ. ඒ නිසා විශ්වාසය මිනිස්සු ඇති කරවනවා. ඒ අය ඇති කරනකොට අපිට ඇති කරගන්නත් පුළුවන්කම ලැබෙනවා. හැබැයි අපි කල්පනා කළ යුතුම කාරණාව තමයි ඒ හැම විශ්වාසයක්ම වෙනස් වෙන්නත් පුළුවන්. අන්න ඒ චින්තනය තුල ඉන්නවා නම් ඔය ප්‍රශ්න අහනකොටත් උත්තර දෙනකොටත් කිසිම ගැටලුවක් ඇති වෙන එකක් නැහැ. ප්‍රශ්න සහ පිළිතුරු දීමේදී අපේ මේ භාවයන් පිළිබඳව කතා බහ කරේ. අපේ භාවයන් කොහොමද හසුරුවා ගන්නේ, කොහොමද නිරූපණය වෙන්නේ,
මේ කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා කරේ. අපි හාමුදුරනේ දැන් මේ ප්‍රශ්න අහද්දී ප්‍රශ්න කිරීමේ අයිතිය ගැන අපේ සමාජයේ තිබෙනවා. සමහරක් වෙලාවට අපි පාරිභෝගිකයෙක් විදිහට නම් ප්‍රශ්නයක් නැගීමේ අයිතිය තියෙනවා. ඇයි මේ භාණ්ඩයේ මිල මීට වඩා වැඩි? ඒක අපිට අයිතියක් තියෙනවා. ඊළඟට පොලිසියට අයිතියක් තියෙනවා අපි පාරක මාර්ග නීති උල්ලංඝනය කරනවා නම් ඒ පිළිබඳව ප්‍රශ්න කරන්න. ඊළඟට ප්‍රශ්න කිරීමේ අයිතියට තව පැත්තකින් තියෙනවා උත්තර දෙන්න බැඳිලා ඉන්නවා කියන කාරණාවත්. මෙන්න මේ දෙපැත්තක් තියෙනවා. ඊළඟට මේ ප්‍රශ්න කිරීමේ අයිතිය සමහරක් වෙලාවට තව අය වැරදි විදිහට භාවිතා කරන්නත් පුළුවන්. කෙනෙක්ගේ පෞද්ගලිකත්වය අනවශ්‍ය විදිහට විමසන්න ප්‍රශ්න කිරීමේ අයිතිය භාවිතා කරන්නත් පුළුවන්. එනිසා මේ ස්වරූපයන් අපි හඳුනා ගන්න තවදුරටත් මේ ප්‍රශ්න කිරීම සහ පිළිතුරු දීමේ කාරණාව ගැන පැහැදිලි කිරීම කරමු අපි හඳුනනවා. ඔව්. ඇත්තටම චිත්‍රාංග ඔය කාරණාවට එන්න ඉස්සෙල්ලා තවත් කාරණාවක් මතු කරන්න ඕන. අර මේ අංග සෙලවීමෙන් උත්තර දීම ගැන කියනකොට ඒකේ ගැන අපි යම්කිසි වැදගත්ම කාරණාවක් තියෙනවා කියන්නේ ඒ තමයි අපි සාමාන්‍ය පුරුදු වෙලා තියෙනවා මේ උත්තර දෙන්න මේ ඔළුවෙන් ඇස් දෙකෙන් අතින් පයින් උත්තර දෙන්න පුරුදු වෙලා තියෙනවා. නමුත් අපිට ඒක හුරු වෙලා තියෙනවා. වචන භාවිතා නොකර දැන් අපි හිතමු දෙමව්පියෝ කියලා. දෙමව්පිය අහන ප්‍රශ්න වලට ඔළුවෙන් උත්තර දෙන්න හොඳ නැහැ. ඒ වගේ මේ තියෙනවා මේ දැන් ඉහළට යන්න කීර්තිමත් වෙන්න ඔළුව වලින් අතින් පයින් උත්තර දෙන්න බෑ. වචනම තමයි. ඊළඟට තවත් කාරණාවක් තමයි මේ දෙයක් කියනකොට අපි හිතමු දේශකෙක් හෝ කියනකොට ඒ කියන කෙනාගේ කරුණු කාරණා සාර්ථක වීමට ඊළඟට ඒ කෙනාට සාර්ථකව දේශනේ පවත්වාගෙන යන්න හේතු වන කාරණාවක් බවටත් අර අංග චලනය කියන එක වැදගත් වෙන අවස්ථා තියෙනවා. දැන් ඔය බණක් කියනකොට චිත්‍රාංග මේ අපි බණ කියාගෙන යනකොට බණ මේ වාඩි වෙලා ඉන්න මිනිස්සු අහන බව අපිට පේන්න ඕන. තේරෙන්න ඕන මේ ඉන්න අය බණ අහනවා කියන එක. ඒකනේ ඉස්සර අර එහෙයි කියන්න කෙනෙක් තිබ්බේ. නයි. ඒකට හේතුව වෙන මොකක්වත් නෙවෙයි මේ බණ අහන බව මේ තේරෙන්න ඕන. එතකොට අපි දේශනයක් කරනකොට දේශනේ සාර්ථක වෙන්න නම් දේශනය කරන කෙනා සහ දේශනය අහන කෙනා දෙපක්ෂයේම ඉටු විය යුතු කාරණා ටික හරියට ඉටු වුණොත් තමයි මේ දේශනේ සාර්ථක වෙන්නේ. කියන කෙනා පැහැදිලිව කියන්නත් ඕන. එතකොට පැහැදිලිව කියනකොට අහන කණ්ඩායම එක අහන බව දේශකයට පෙන්වන්නත් ඕන. දැන් ඔළුව වන්නනවා සමහරක් වෙලාවට. දැන් චිත්‍රාංගත් කරන්නේ. එතකොට ඒකෙන් අර දේශකයාට හැඟ වෙනවා මේ අහගෙන ඉන්නේ. හරි? එතකොට දැන් සමහර අය ඉන්නවා නෑ කිසිම මේකක් නෑ. ඔහේ බලාගෙන ඉන්නවා. එහෙම වෙච්ච ගමන් සමහරක් විට දේශනේ අඩපණ වෙන්න පුළුවන්. එතකොට ඔය ඔළුව වන්නන එක ඒක තැනකදී ගත්තාම මම හොඳට අහගෙන ඉන්නේ කියන එක දේශකයාට පෙන්වන ලක්ෂණයක්. එතකොට ඒ වගේ මේ තැනට ගැළපෙන විදියට ඒවා තියෙනවා. ඒවා හොඳ පැති තියෙනවා නරක පැති තියෙනවා. හරි? දැන් අපි හිතමු මේ කෙනෙක්ට මෙහෙම කරලා කතා කරනවා. දැන් හාමුදුරුවන්ට මෙහෙම කරන්න බෑ. හරි? අපි එක්ක එන්න කියලා කියනවා. දැන් හාමුදුරුවන්ට මෙහෙම කරලා කතා කරන්න බෑ. එතකොට ඒ වගේ මේ විය යුතු තැන් නොවිය යුතු තැන් හඳුනා ගන්න ඕනේ. එතකොට ඒව හඳුනාගෙන ගියොත් මම හිතන්නේ ප්‍රශ්නයක් වෙන එකක් නෑ. නැත්තම් ඔළුව වන්නනොයි කියලා මේ හැම වෙලාවෙම ඒ දේ කරන්න ගියොත් ඒක නොගැලපෙන්න පුළුවන්. ඒක ගැනත් අපි කල්පනා කරන්න ඕනේ. ඊළඟ කාරණාව ඔයා මතක් කරපු මේ ප්‍රශ්න ඇසීමේ අයිතිය. ඔව් අයිතියක් තියෙනවා. දැන්
මහජන නියෝජිතයන්ට පාර්ලිමේන්තුව තුළ ප්‍රශ්න ඇසීමේ අයිතිය තියෙන එක වෙනම තියෙනවා. ඊළඟට පොලිසියට යම්කිසි මට්ටමකට ප්‍රශ්න ඇසීමේ අයිතියක් තියෙනවා. හැබැයි ඒ අයිතියේදී පෞද්ගලිකත්වයට හානි වෙන විදිහේ ප්‍රශ්න අහන්න අවශ්‍ය නැහැ. ඒක සදාචාරාත්මකව අයිතියක් නැහැ. හරි? ඒ වගේ වෙනවා නම් ඒවට උත්තර දෙන්න ඕනත් නැහැ. දැන් අපි හිතමු හොරකම් කරලා නම් හවුනේ. හරිද? ඒ හොරකම් කරපු කෙනාගේ පවුලේ තොරතුරු ටික එළියට දෙන්න ඕනේ. මෙයා මේ දරුවෝ 3 දෙනෙක්ගේ තාත්තා කෙනෙක්. මේ දරුවෝ 3 දෙනා යන්නේ මෙන්න මේ ඉස්කෝලාවල් වලට. මෙන්න මේ අය මෙහෙමයි කියලා ඒ ඔක්කොම ඕනේ. අදාළ දේ විතරයි. දැන් අපේ තියෙන ලොකු වැරද්දක් තමයි වැරද්ද කරපු කෙනාගේ ඔක්කොම ටික ඉවර කරලා දානවා. ඒක කරන්න බෑ. වරදටයි දඬුවම තියෙන්නේ. පුද්ගලයන්ට නෙවෙයි. නීතියේ දඬුවම තියෙන්නේ වරදට. පුද්ගලයින්ට නෙවෙයි. එතකොට වැරද්ද කළේ චිත්‍රාංග නම් චිත්‍රාංගටයි දඬුවම තියෙන්නේ. චිත්‍රාංගගේ අම්මට තාත්තට දඬුවම දෙන්න බෑ. ඒක නෙමේ. එහෙම නැත්තම් ඉතින් මිනිමෙරුවෙන් පස්සේ පෞල් පිටින් දාන්න බැරි හිරේට ගිහිල්ලා. එතකොට යම්කිසි වරදක් කරලා හවුනහම හෝ වේවා ඔවුන් අනවශ්‍ය ප්‍රශ්න අවසනවා නම් අනවශ්‍ය දේවල් ඒවට උත්තර නොදී හිටියට කමක් නැහැ. ප්‍රශ්න ඇසීමේ අයිතිය තියෙන තැන් තියෙනවා. ඒ අයිතිය ගැන කතා කළත් ප්‍රශ්න ඇසිය යුත්තේ Tamanට අදාළ ක්ෂේත්‍රයට පමණයි. ඒ ක්ෂේත්‍රයට එහා ගිහිල්ලා ප්‍රශ්න අහන්න බෑ. වැරදිකාරයෙක් සමහරකට දුවලා ඉන්නවද? වයස කීයද දුවට? දුව එක්කන් එන්න. ඒක අදාළ නැහැනේ. එතකොට ඒ වගේ ප්‍රශ්න අහන්න ඕනේ නැහැ. ඒ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනත් නැහැ. එතකොට අපි දැනගන්න ඕන ප්‍රශ්න ඇසීමේ අයිතිය තුල අපි අහන්න ඕන ප්‍රශ්න තියෙනවා. උත්තර දෙන්නත් අයිතිය තියෙනවා. ඒ වෙද්දී උත්තර දෙනකොටත් ඒකේ විදියක් තියෙනවා. ඒවා හඳුනා ගන්න. එහෙම නැති වුණොත් ප්‍රශ්න අහනකොටත් ප්‍රශ්නයක්, ප්‍රශ්න වලට උත්තර දෙනකොටත් ප්‍රශ්නයක්. අපේ හඳුනන ඔබ වහන්සේ මේ පාර්ලිමේන්තුව පිළිබඳව සිහිපත් කරපු හින්දා දැන් ගොඩක් වෙලාවට පාර්ලිමේන්තුව තුලත් අපි දකිනවා අහන ප්‍රශ්නවලදී සමහරක් වෙලාවට තවත් යට ගියාවල් එක්ක කෙනෙකුගේ පෞද්ගලිකත්වය පවා හාර උස්සමින් තමයි ඒවට උත්තර දෙන්නේ. මේ ආදර්ශය සමාජයටත් යන අවසානයේදී. ඒ නිසා මේ ලක්ෂණ සමාජයේත් අපිට දකින්නට පුළුවන්. සමහරක් වෙලාවට ප්‍රශ්නයක් අහද්දී අවසානයේ පුද්ගලයාට මහා අපහාස ගොඩක් එක්ක තමයි ඒවට ප්‍රතිචාර දක්වන්නේ අපේ හාමුදුරනේ. ඊළඟට දැන් මේ කාරණාවටම තවත් කොටසක් එකතු කරාම ප්‍රතිචාර දැක්වීමේදී මට කෙනෙක් වයින්නවා කොතනක හරි. මම හිතනවා මම මේකට ප්‍රතිචාර දක්වන්න අවශ්‍ය නැහැ. මම දන්නවා මම කවුද කියන එක. තවත් විදිහකට ගන්න පුළුවන් මම මේකට උත්තරයක් දුන්නොත් හොඳයි. සමාජය මං ගැන වැරදි කෝණයක් දකි. මේ කරුණු කාරණා ගැන ඔබ වහන්සේගේ විග්‍රහය. ඇත්තටම චිත්‍රාංග එතනදිත් අපි ගොඩාක් කල්පනා කරන්න ඕන දෙයක් තියෙනවා. සමහරක් විට ඔයාට අපහාසයක් එන්න පුළුවන්. හැබැයි ඔයා නොකළ වැරද්දක් සම්බන්ධයෙන්. එතකොට ඔයා නිවැරදි විය යුතුයි. නිහඬ වීමෙන් සමහරක් විට ලොකු හානියක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ වගේ ප්‍රශ්නයක් සමාජයට මතු නොවන විදිහට හැසිරෙන්නත් ඕන. දැන් හොඳ උදාහරණයක් තමයි මේ දැන් හාමුදුරුවෝ නමකට අපේ අම්පිටියේ රාහුල ලොකු හාමුදුරුවෝ අපේ මහරගම ධර්මායතනේ ගොඩනගන්න පුරෝගාමීව කටයුතු කළ යතිවරයාණන් වහන්සේ නමක්. අම්පිටියේ ලොකු හාමුදුරුවෝ මතක් කරන කාරණාවක් තමයි දැන් අපි හිතමු මේ පාරේදී අපි පාරේ වැඩම කරනවා. අපට පාරේදී හම්බෙනවා එක කුස උපන් නංගි හරි අක්කා හරි. හරි? අක්කනේ නංගිනේ. අපි දෙන්න කතා කරනවා. හරි? හැබැයි පාරේ බස් වල යන අය. හරි? පාරේ ඉන්න මිනිස්සු ඒ අය දන්නේ නැහැ මේ කතා කරන්නේ අක්කයි මල්ලි කියලානේ. එතකොට දැන්
සමාජයට ප්‍රශ්නයක් මතු කරවීමක් වෙලා තියෙනවා අපි වැරදි නෑ. ඒ මගේ අක්කත් එක්කයි මං කතා කරන්නේ. හැබැයි ඒක සමාජය දන්නේ නැහැ. එතකොට සමාජය දන්නේ නැති වුණාම සමහරකට සමාජයෙන් ප්‍රශ්නයක් ඇති කරන්න පුළුවන්. හාමුදුරුවෝ ගෑනු ළමයෙක් එක්ක කතා කර කර හිටියා නේද පාරේ? සමහරකට ඒක ගිහිල්ලා මේ හාමුදුරුවෝ පාරේ ගෑනු ළමයෙක් එක්ක ගොඩාක් වෙලා කතා කර කර හිටියා කියලා යන්න පුළුවන් නේ. හැබැයි මම කතා කර කර ඉඳලා තින්නේ එක්ක අක්කත් එක්ක එක්ක නංගිත් එක්ක. එතකොට දැන් ඒ වගේ දැන් සමාජයේ එහෙම සැකයක් මතුවෙන විදියට හැසිරෙන්නත් බෑ. ඇත්තටම පාරේදී එහෙම හම්බුනහම ඒවා අපි දැනගන්න ඕන මේක සමාජයේ වැරදි කෝණයකින් බලන්න පුළුවන්. සමාජයට එහෙම ප්‍රශ්නයක් ඇති නොවෙන්න අපි වැඩ කරන්න ඕන. එහෙම නැත්නම් ඉතින් බෝඩ් ගහ ගන්න ඕන. මේ මගේ අක්කා කියලා. ඒක කරන්නත් බෑනේ. එතකොට පාරේදී පවුලේ කෙනෙක් මේ විදියට හම්බුනත් කතා කරනකොට පරිස්සම් වෙන්න ඕන භික්ෂුන් වහන්සේ නම. ඉතින් ඒ වගේ මේ අපි වැරද්දක් කරලා නැහැ. ඒත් සමාජයේ සමහරක් විට වරද්දක් හැටියට දකින්න පුළුවන්. ඒ වගේ වෙලාවල් වලදී ප්‍රශ්නයක් මතුවනහම ඒවට උත්තර දෙන්න ඕන. පළවෙනි දේ එවැනි ප්‍රශ්නයක් සමාජයට නැගෙන විදියට වැඩ කරන්න යන්න එපා. ඔබ නිවැරදි වුණත්. හරි? ඒක. ඊළඟට සමාජයේ ප්‍රශ්නයක් එහෙම නැගුවොත් ඒකට උත්තර දෙන්නත් ඕන. ඒකට බොහොම ඉවසීමෙන් උත්තර සපයන්න ඕන. නිවැරදි විය යුතුයි. ඕනෑම කෙනෙකුට නිවැරදි වීමේ අයිතිය තියෙනවා. ඒ නිසානේ චිත්‍රාංග උසාවිවල මේ සාක්ෂි විමස නිවැරදි වෙන්න ඉඩ දෙනවනේ. මිනි මරුවටත් නිවැරදි වෙන්න ඉඩක් නැද්ද? ඉඩ තියෙනවා. ස්ත්‍රී දූෂකයටත් නිවැරදි වෙන්න ඉඩ තියෙනවා. මේ ලෝකයේ නිවැරදි වෙන්න තියෙන අයිතිය තියෙනවා. නිවැරදි වෙන්න කොච්චර උත්සාහ කරත් වැරදිකාරයෙක් නම් නිවැරදි කරන්නත් බෑ. හැබැයි ඕනෑම කෙනෙකුට නිවැරදි වෙන්න පුළුවන් කියන එක මතක තියාගන්න. යන්නේ ඒක තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන. ප්‍රශ්න ඇසීම සහ පිළිතුරු දීම පිළිබඳවයි අපි සාකච්ඡා කරේ. අපේ මේ අතේ තියෙන ඇඟිලි පහම එක වගේ නැහැ. ඒ වගේ තමයි අපේ මේ සමාජයේත් අපි ඇසුරු කරන හැමෝම එක වගේ නැහැ. එනිසා අපි යම් කෙනෙකුගෙන් ප්‍රශ්නයක් අහනවා නම් ඇසිය යුත්තේ කුමන ප්‍රශ්නද? අපි කෙනෙකුට ඒ ප්‍රශ්න වලට උත්තර දෙනවා නම් පිළිතුරු දෙන්නේ කුමන ආකාරයටද? ඒ වගේම අපිට එදිනෙදා ජීවිතය තුළ දකින්න ලැබෙන ඕනෑතරම් සිද්ධි තිබෙනවා. මේ සිද්ධි අපි කොහොමද අපේ ජීවිතයට අරගෙන ප්‍රශ්න කිරීම කරන්නේ, ඒවට උත්තර දෙන්නේ කොහොමද කියන කාරණාවන් විශේෂයෙන් විග්‍රහ කරගත යුතුයි. මේ සියල්ලක්ම අපි එකිනෙකාගේ පෞද්ගලිකත්වය වගේම යහපත් සමාජ සම්බන්ධතාවයන් ගොඩනගා ගැනීමට හේතු වෙනවා. එනිසාවෙන් තමයි අද දවසේදී ප්‍රශ්න කිරීම සහ පිළිතුරු දීම කියන මාතෘකාව අපි තෝරගත්තේ. විශේෂයෙන්ම වඩාත් යහපත් ශිෂ්ට සම්පන්න සමාජයක් වෙනුවෙන් අත්වැලක් කරගන්න මෙය. ඒ වගේම එදිනෙදා ජීවිතය තුළත් ඔබ ප්‍රශ්නයක් අහනවා නම් ප්‍රශ්නය අහන්නේ කාගෙන්ද, කුමන අවස්ථාවකද, මේ ප්‍රශ්නය හොඳයිද, මේකට ලැබෙන පිළිතුර කුමක්ද, මේ සියල්ලක්ම පිළිබඳව අවබෝධ කරගන්න කියන කාරණාව අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දවසේදී පැහැදිලි කරා. දිවියට අත්වැලක් තුලින් අපි හැමදාම මේ ආකාරයෙන් කරුණු කාරණා ඔබට පැහැදිලි කරනවා. ඒ වගේම අපේ පෙර වැඩසටහන් අපේ YouTube නාලිකාව ඔස්සේ නැරඹීමට හැකියාව තිබෙන බවත් අප මේ මොහොතේ සිහිපත් කරනවා ජයමග TV YouTube නාලිකාව ඔස්සේ. එසේනම් අද දවසේදී දිවියට අත්වැලක් අප මේ ආකාරයෙන් නිමාවටපත් කරනවා. අද දවසේදී අපට මේ ආකාරයෙන් මඟ පෙන්වීම සිදු කළේ කුඹුක සිරි වජිරඥාන ධර්මනිකේතනයේ ගරු අනුශාසක මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය අවසරයි පූජ්‍යපාද රාජකීය පඬිත ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. අපේ ස්වාමීන් වහන්සේ අද දවසේදී අපිට මේ ආකාරයෙන් මඟ පෙන්වුවා. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. අපි හැමෝම ලබන සතියේත් මේ ආකාරයෙන් දිවියට අත්වැලක් තවත් සුවිශේෂී මාතෘකාවක් තුළින් එතෙක් ඔබට සුබ සතියක්. තෙරුවන් සරණයි. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.